අද පුතේ අපි ඕගලන්ට ගෙනාවේ ජ්‍යාමිතිය සඳහා ඉතාම වැදගත් වන පාඩමක්. ජ්‍යාමිතිය කොටසට පුතේ ඉතා වැදගත් වන පාඩමක් තමයි ත්‍රිකෝණ අංග සාම්‍ය. 10 වසරේදී ඔයාලට හම්බෙන පළවෙනි පාඩම. ඒක තමයි අද අපි ගෙනාවේ. මොකද මේ පාඩම මේ ගොඩක් ළමයි ජ්‍යාමිතිය අමාරුයි කියනවා ළමයි. ගොඩක් ළමයි ජ්‍යාමිතිය අමාරුයි අරකයි මේකයි කියනවා. ඒ හින්දා පුතේ ජ්‍යාමිතිය අමාරු වෙන ප්‍රධානම හේතුව තමයි ඕගලන්ට මේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩම හරියට ඔළුවට වැටෙන්නේ නැති වුණාම. මේ ත්‍රිකෝණ අංග සාම්‍ය පුතේ හරියට ඔයා ගොඩ දාගත්තොත් මේ ජ්‍යාමිතිය කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. හරිද? මුලින්ම බලමු ළමයි මොකද්ද මේ ත්‍රිකෝණ අංග සාම්‍ය? ත්‍රිකෝණය කියන්නේ ඔයා දන්නවා පාද තුනකින් සමන්විත සංවෘත තල රූපයක් තමයි ත්‍රිකෝණය කියලා කියන්නේ. පොඩි කාලේ ඉඳන් දන්නවා. අංග ත්‍රිකෝණයට ළමයි අංග කීයක් තියෙනවද පුතේ? අංග තියෙනවා 6ක්. පාද තුන සහ කෝණ තුන. අංග සාම්‍ය. සිංහල තියෙන මොකද්ද මේ? අංග සමාන වීම. ඒ කියන්නේ ළමයි ත්‍රිකෝණයක පුතේ මේ අංග සමාන කිරීමක් ගැන තමයි මේකෙදි කතා වෙන්නේ. හරිද? එතකොට අංග සාම්‍ය කියන ළමයි අපි ත්‍රිකෝණ පැත්තකින් තියන්නකො. නිකන් පුතේ තල රූප අංග සාම්‍ය තියනවා. තල රූප දෙකක අංග සාම්‍ය. ළමයි තල රූප දෙකක අංග සාම්‍ය කියන වචනේ අංග සමානයි කියන වචනේ තේරුම තමයි ළමයි හිතන්න මෙහෙම. කිසියම් රූපයක් කිසියම් තල රූපයක් පුතේ එක මත එක තිබ්බොත් මෙහෙම එක මත එක තියනවා ළමයි. මෙහෙම එක මත එක. හරිද? එක මත එක තිබ්බහම පුතේ ඒ රූප දෙක එකිනෙක සමපාත වෙනවා නම් අපි කියනවා ළමයි ඒකට එක අංග සාම්‍යයි නැත්නම් අංග සමානයි කියලා. හරි. එහෙනම් අංග සාමය කියන වචනේ තේරුණානේ දැන්. හරි. අපි වයිමු ළමයි එතනින් ත්‍රිකෝණයට. ත්‍රිකෝණය කියනකොට එහෙනම් ත්‍රිකෝණිකත් ළමයි ත්‍රිකෝණයක දැන් මේ අංග සමාන වෙන සීන් කතාවක් තමයි යන්නේ. හරිද? එතකොට එක ත්‍රිකෝණයක ඔයා දන්නවද අංග 6ක් තියෙනවා. එහෙනම් එක ත්‍රිකෝණයක ළමයි අංගවලට අනිත් ත්‍රිකෝණයේ අංග ටික ළමයි මෙන්න පොඩ්ඩක් සමානතාවය නැත්නම් සමානයි කියලා පෙන්නුවොත් වැඩේ ගොඩ. හරිද? එතකොට ඔයා දන්නවද ත්‍රිකෝණයක අංග 6ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ එක ත්‍රිකෝණයක අංග 6ක් අනිත් ත්‍රිකෝණයේ අංග 6ටම සමාන කරන්න ඕනේද? නෑ එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ ළමයි. එක් ත්‍රිකෝණයක පුතේ අංග 3ක් අනිත් ත්‍රිකෝණයේ අංග 3ට සමාන කරා නම් හොඳටම ප්‍රමාණවත්. හැබැයි ළමයි අපිට මෙහෙම ඕනේ විදිහට පුළුවන් ද කරන්න. ඒ කියන්නේ මොනවාම හරි අංග 3ක් අරන් මේ පැත්තේ තව මොන හරි අංග 3කට සමාන කරනවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්නත් බෑ පුතේ. එහෙම කරන්නත් බෑ. අපිට ඕන විදිහට කරන්න බෑ. අපිට ළමයි ඔයගොල්ලෝ මේ 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ කියලා තියෙන විදිහට පුතේ අවස්ථා ළමයි ඒගොල්ලෝ දීලා තියෙනවා 4ක් අපිට. හරිද? ත්‍රිකෝණයක් අංග සම කරන්න පුළුවන් පුතේ අවස්ථා 4ක් කියලා දීලා තියෙනවා. අපි බලමු ළමයි මේ අවස්ථා 4 එකින් එකට කොහොමද මේක වෙන්නේ කියලා. අවස්ථාව ළමයි. පළමු අවස්ථාව පුතේ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් පුතේ අපි කියනවා එම ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. පුතේ අපි අවස්ථාව හඳුන්වනවා පාකෝපා අවස්ථාව නමින්. හරිද? පාකෝපා. ළමයි උතර මං කිව්ව පොඩි වචනයක් පුතේ. අන්න එතන වැදගත්. අන්න එතන ගොඩක් ළමයින්ට හරියට අල්ලගන්නේ නැහැ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ පුතේ මෙන්න වචනේ අන්තර්ගත කෝණය. ළමයි අපිට ඕනේ කෝණ ගන්න බෑ ළමයි. අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. මොකද්ද පුතේ අන්තර්ගත කෝණය කියන්නේ? අන්තර්ගත කෝණය කියන්නේ ළමයි ඔයා පුතේ අර සමානයි කියලා තෝරගන්න පාද දෙක තියෙනවනේ. සමානයි කියලා තෝරගන්න පාද දෙක ළමයි. අන්න ඒ පාද දෙක ළමයි ඒ පාද දෙක ඇසුරෙන් හැදෙන කෝණය තමයි පුතේ අන්තර්ගත කෝණය වෙන්නේ. එතකොට බලන්න මේ උදාහරණය දැන් මේ ත්‍රිකෝණ දෙක තමයි තියෙන්නේ දීලා. හරිද? මේ ත්‍රිකෝණ දෙක දීලා තියෙනවා අංග සම කරන්න. එතකොට බලන්න ළමයි මම මෙහෙම ලියනවා. දැන් බලන්න මේ ත්‍රිකෝණය ගත්තාම පුතේ මේ පළවෙනි ABC ත්‍රිකෝණය ගත්තාම මේ බලන්න මේ එක ඉරි කෑල්ලට එක ඉරි කෑල්ලක් තියෙනවා. මට ලියන්න පුළුවන් ළමයි AB සමානයි පුතේ PR. හේතුව දී ඇත. හේතු ලියන්න ඕන ළමයි මේ ත්‍රිකෝණ අංග සාම්‍ය කරද්දී. හොඳේ? ඔයා මීට උඩින් ළමයි දත්තයයි සාධනය කළ යුත්තේ ඒ ටික ලියන්න ඕනේ. හොඳේ? මම මේ සාධනය කොටස මම මේ තියරිටික විතරයි පොඩ්ඩක් ඔයාලට ඉතා සරලව කියලා දෙන්නේ. AB සමානයි PR. දී ඇත ළමයි. එතකොට මේකට මේක හරියි. ඊළඟ පුතේ දීලා තියෙනවා මෙතන මේ ඉරි කෑලි දෙකයි ඉරි කෑලි දෙකයි. ඒ කියන්නේ පුතේ මේ පාදෙට මේ පාදෙත් සමානයි. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් පුතේ AC සමානයි QR. ඒකත් මොකද්ද ළමයි හේතුව? දී ඇත. අන්න ළමයි කෝණයක් තියෙනවා. මෙන්න කෝණය. මේ බලන්න හොඳට. අපි ගත්තේ පුතේ මේ පාදේ මේ පාදේ. ඒ බලන්න ගානට ඒ පාද දෙක ඇසුරෙන් හැදුනේ කෝණේ. මෙතනත් ඒක හරියි. ගානට මේ පාදේ ඇසුරෙන් හැදුනේ. අන්න පුතේ මෙන්න මේවා තමයි ළමයි අන්තර්ගත කෝණ කියන්නේ. එතකොට මේ දෙක හරි. එහෙනම් ඔයාලට මේක ගත්ත හැකි ළමයි
BAC කෝණය සමානයි PRQ කෝණය. ඒකත් පුතේ දීයතම තමයි. හරිද? මම මේ උදාහරණයක් ගත්තේ. ඉතා සරලව ඔයාලට කියලා දෙන්න. හරිනේ? ඒතකොට බැරලංගත් ළමයි ඔයාලට දුන්නා කියලා හිතන්නකො පුතේ දැන් මේ කෝණය නෙමෙයි මේ කෝණය දුන්නා. එහෙනම් ළමයි මේක පාකෝප අවස්ථාව යටතේ අංග සම කරන්න බැහැ ඔයාගේ මේ විශේෂ නිර්දේශය අනුව. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ළමයි විශේෂ කොට කියලා දක්වලා තියෙනවා පුතේ අන්තර්ගත කෝණයම ගන්න කියලා. තේරුණානේ? ඒගොල්ලෝ කියනවා අන්තර්ගත කෝණයම ගන්න. එතකොට ළමයි මේක අන්තර්ගත කෝණය නෙමෙයි. හරිද? අන්තර්ගත කෝණය වෙන්නේ පුතේ හරියටම අපි සලකන පාද දෙක ඇසුරෙන් හැදෙන කෝණය මේ. මෙන්න මේ පාද දෙක මෙහෙමද තියන්නේ ඔර පාද දෙක අස්සේ තියෙන කෝණය. පාද දෙක ගිහලා හම්බ වෙලා තියෙන පාද දෙක අපි ගන්න පාද දෙක එකිනෙකට හමු වෙන තැන හැදෙන කෝණය. ඔර පුතේ අපි ගත්තේ මේ පාදේ මේ පාදේනේ. මේ පාද දෙක මෙහෙම ඇහිලා හම්බ වෙන්නේ මෙතන. එතකොට මෙන්න මෙතන කෝණය තමයි ළමයි අනිවාර්යයෙන්ම අපිට සමාන කරනවා නම් සමාන කරන්න ඕනේ පුතේ මෙයත් එක්ක. නැතුව මෙයා සමාන වුණා කියලා ළමයි බැලු බැලමට පේනවා මේ දෙක සමානයි කියලා. නමුත් මෙයා අන්තර්ගත කෝණය නෙමෙයි. එහෙනම් අපිට මේ අවස්ථාවට ගන්න බෑ. හරිනේ? ඒක හොඳට තේරුම් ගන්න. හරි ළමයි. එහෙනම් පුතේ අපිට අන්තිමටම ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි. අංග සමයි පුතේ ඉරි කැලි 3යි. මොන ත්‍රිකෝණයද? PQR ත්‍රිකෝණය ළමයි. අවස්ථාව මේකට අපි කියනවා ළමයි පාද දෙකයි අන්තර්ගත කෝණයයි. පාද දෙකයි අන්තර්ගත කෝණය හින්දා බුද්ධ අපි මේ අවස්ථාව නම් කරනවා පාකෝපා අවස්ථාව කියලා. ඔන්නෝක තමයි ළමයි සරලවම පළවෙනි අවස්ථාව. මොකද්ද පාකෝපා අවස්ථාවේදී පුතේ මෙන්න මේ කෝ කියන එක හරි වැදගත්. කෝණය. මේ කෝණය පුතේ මොන කෝණයක් වෙන්න ඕනේද? අන්තර්ගත කෝණය විය යුතුමයි. ඒක විය යුතුමයි ළමයි. වගේ අච්චු පොතේ විෂය නිර්දේශයට අනුව පුතේ ඒක අන්තර්ගත කෝණය වෙන්නම ඕනේ. අනිවාර්යෙන් වෙන්න ඕනේ. නැතුව බෑ. හරිනේ? අපි බලමු ළමයි ඊළඟට මොකද්ද මේ දෙවෙනි අවස්ථාව කියලා. හරි ළමයි. එහෙනම් පුතේ ඔන්න බලමු අපි ඊළඟට දෙවෙනි අවස්ථාව. හරිද? දෙවෙනි අවස්ථාව ළමයි කියනවා එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයකට සමාන වේ නම් පුතේ අපිට කියනවා ඒ ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා. ළමයි අන්න දැක්කද එතනත් ආව පුතේ වචනයක්. අර කියවනේ කෝණයට ඉස්සරහින් අන්තර්ගත කෝණය කියලා. මෙතන ආව ළමයි අනුරූප පාදය කියලා කතන්දරයක්. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයකට සමාන වේ නම් පුතේ අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙකත් අපිට අංග සම කරන්න පුළුවන් ළමයි. මොකක්ද අවස්ථාව? කෝකෝපා. බලන්න. එතකොට ළමයි මේ බලන්නකො. මෙන්න ත්‍රිකෝණය මෙන්න ත්‍රිකෝණය පුතේ. ඒගොල්ලෝ දීලා තියෙනවා මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් ළමයි අපිට ලියන්න පුළුවන් පුතේ ABC කෝණය සමානයි. කවුද මේ කෝණය? PRQ කෝණය. අර කලින් වගේම තමයි පුතේ හේතුව ඉතින් දීයට තමයි. ඊළඟට ළමයි මේවා ඉරි කැලි දෙකයි මේ කෝණයට මේ කෝණය සමානයි. ඒගොල්ලෝ දන්න දේවල්. ACB කෝණය සමානයි QPR කෝණය. QPR කෝණය. ඒකටත් පුතේ හේතුව මොකද්ද? දීයට. මෙන්න ළමයි මේ පාදෙට මේ පාදේ සමානයිලු. ළමයි එහෙම ආවට ගියාට එහෙම පුළුවන් ද පුතේ පාද සමාන කරන්න? එහෙම බෑ. ඇයි මං කියවනේ ඉස්සරහට පොඩි විශේෂ වචනයක් දැම්මනේ. මොකද දාපු මං වචනේ? අනුරූප පාදය කියලා කිව්වා. මොකද්ද ළමයි මේ අනුරූප පාදය කියන්නේ? දැන් මම ඔයාලට කලින් කියලා දුන්නා අන්තර්ගත කෝණය කියනවා මොකද්ද කියලා. අපි සලකන පාද දෙක මතක තියාගන්න ලේසියෙන් කිව්වා අස්සේ තියෙන්නේ. එහෙම මතක තියාගන්න. අවුල නැහැනේ. මේක ළමයි මොකද්ද මේ අනුරූප පාදය කියන්නේ? අනුරූප පාද කියන්නේ ළමයි කිසියම් සමාන වෙන අංගයකට පුතේ ඉදිරියෙන් තියෙන අංගය. අනුරූප අංග කියලා කියන්නේ ළමයි මොනවා හරි සමාන එකිනෙකට සමාන අංග මොකක් හරි සමාන අංගයකට පුතේ ඉදිරියෙන් නැති අංගය. දැන් බලන්න මේ පාදයේ දිහා. මේ පාදය තියෙන්නේ ළමයි මෙන්න මේ කෝණයට ඉදිරියෙන්. එතකොට මේ කෝණයට අනුරූපයි කියලා අපි කියනවා මේ පාදය. තේරුණානේ? බලන්න මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තමයි පුතේ මේ පාදේ තියෙන්නේ. හරිද? මේ පාදෙත් බලන්නකො. ලස්සනට පුතේ මෙන්න මේ කෝණයට ඉදිරියෙන් තියෙන්නේ. එතකොට ළමයි අපි මෙන්න මේවට තමයි කියන්නේ පුතේ අනුරූපාංග. මේ බලන්න මේ අනුරූප පාදයක් වෙලා මෙයාට ඉස්සරහින් තියෙන්නේ. ඒ වගේම මේ ත්‍රිකෝණෙත් මේ කෝණෙට ඉස්සරහින්මයි තියෙන්නේ. එතකොට ළමයි මේකයි පුතේ අනුරූපයි. එහෙනම් ළමයි අනුරූප පාදයකුත් ලස්සනට එනවා. එහෙනම් අපිට මේකෙත් ලියන්න පුළුවන් ළමයි AB සමානයි මොකද්ද පුතේ? QR.
මොකද්ද ඒකත් දීලා තියෙනවා ඉතින්. හරිද? ඒකත් දීලා තියෙනවා. එහෙනම් ළමයි එම නිසා පුතේ මේ ත්‍රිකෝණ දෙකත් අපිට අංග සම වෙනවා. අපේ දෙවෙනි අවස්ථාව ABC ත්‍රිකෝණය අංග සමයි. මොකද්ද? PQR ත්‍රිකෝණය මොකද්ද අවස්ථාව? කෝණ දෙකයි අනුරූප පාදයයි හින්දා අපි එකට කියනවා ළමයි පා. ළමයි මේ පා මොන පා වෙන්න ඕනේද? අනුරූප පාදය විය යුතුමයි. හොඳේ. ඒක අනිවාර්යෙන් පුතේ අනුරූප පාදය වෙන්න ඕනේ. හොඳේ. ඒක හොඳට මතක තියාගන්න. අර පළවෙනි අවස්ථාවේ පාකෝපා එකේ කෝ එක අන්තර්ගත කෝණය වෙන්න ඕනේ වගේම ළමයි මේ කෝකෝපා එකේ පුතේ මේ පා එක අනුරූප පාදයක් විය යුතුමයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඔන්න පුතේ අපි ආවිලා අපේ ඊළඟ අවස්ථාව තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව ළමයි හරිම ලේසි. මොකුත් අර වගේ පුතේ අන්තර්ගත අනුරූප කතන්දරය මොකු කිසි දෙයක් නැහැ. හරිම පහසුයි. ළමයි එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පුතේ පාද තුනකට සමාන වෙනවා නම් අපි කියනවා එම ත්‍රිකෝණ යුගලයත් අංග සම වෙනවා. මොකක්ද අවස්ථාව? පා. හරිම ලේසි. එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට. පාද තුනට පාද තුන. එච්චරයි. හරිම ලේසි. මොකොත් ඒකේ අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් නැහැ. වඩා හරිම ලේසි. මේ බලන්න මේ පාදෙට මේ පාදෙ සමානයි. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් AC සමානයි මේ බලන්න තනීරට තනීර. AC සමානයි PR. මොකද්ද ළමයි අවස්ථාව? දී ඇත. ඊළඟ මේ ඉරි කෑලි දෙකට ඉරි කෑලි දෙක. AB සමානයි කාටද? QR ට. ඒකත් පුතේ අවස්ථාව මොකද්ද? දී ඇත. ඊළඟට ඉරි කෑලි තුනට ඉරි කෑලි තුන සමානයි. BC සමානයි PQ. ඒකත් මොකද්ද? දී ඇතම තමයි. එහෙනම් පුතේ එම නිසා ඔන්න අංග තුනකට එක ත්‍රිකෝණයක අංග තුනකට අනිත් ත්‍රිකෝණයේ අංග තුනක් සමාන වුණා. මේක එහෙනම් මේක න විශේෂ අවස්ථාවක් තමයි. මොකද්ද? පාද තුනට තවත් ත්‍රිකෝණයක පාද තුනක් සමානයි. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය. මොකද්ද ළමයි අවස්ථාව? පා. ඉවරයි. මේක ළමයි මොකුත් අනුරූප පාද ඒ කිසි කතන්දර මොකුත් නැහැ. කෙලින්ම පුතේ පාද තුනට පාද තුන සමානයි නම් ත්‍රිකෝණ දෙකේ කෙලින්ම මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද අවස්ථාව? පා. හරි ළමයි. ඔන්න පුතේ අපි ආවා අපේ අන්තිම අවස්ථාව අපේ හතරවෙනි අවස්ථාවට. මේක ළමයි ටිකක් විශේෂ අවස්ථාවක්. මොකද මේ බලන්න මේක ළමයි ඍජු කෝණික ත්‍රිකෝණයකට විතරයි පුතේ මේ අවස්ථාව අපිට යොදන්න පුළුවන්. ඍජු කෝණික ත්‍රිකෝණ වලට පමණයි. හරිද? તો ඍජු කෝණික ත්‍රිකෝණයේ මේ අවස්ථාව දානවා නම් ඔයා මුලින්ම දැනගන්න ඕන ළමයි ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය කියන්නේ මොකක්ද කියලා. ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය කියන්නේ ළමයි මෙන්න මේ දිගින් වැඩිම පාදයට. මේ පේන්නේ මේ නැත්තම් පුතේ වෙන විදිහකට උනාට මතක තියාගන්න පුළුවන් මෙන්න මේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදේ මේ අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදයට තමයි ළමයි අපි මොකද්ද කියන්නේ? කර්ණය. මේකේ පුතේ මෙයා කර්ණය මේකේ පුතේ මෙයා කර්ණය. හරිද? එතකොට ළමයි මේ අවස්ථාව හරිම ලේසි අවස්ථාවක්. මේක පුතේ අංග 3ක් සමාන කරන්නත් නෑ ඔයාට. අංග 2කින් වැඩේ කරන්න පුළුවන්. හැබැයි මොකද්ද මේක අවස්ථාව හැමතිස්සෙම ගන්න පුළුවන්ද අපිට? බෑ. හැමතිස්සෙම ගන්න බෑ. කොයි අවස්ථාවට විතරයිද? ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා පමණයි. මෙන්න මෙච්චරයි පුතේ කරන්න තියෙන්නේ. හරි ලේසි. එක් ත්‍රිකෝණයක නැත්නම් එක් ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණපාදය ළමයි සහ තවත් එක් පාදයක් වෙනත් ත්‍රිකෝණයක කර්ණපාදයට සහ තවත් වෙනත් පාදයකට සමාන වෙනවා නම් ළමයි අපිට කියන්න පුළුවන් පුතේ ඒ ත්‍රිකෝණ දෙක මක් වෙනවා කියලාද? අංග සම වෙනවා කියලා. එතකොට ළමයි මේ බලන්න මේ ත්‍රිකෝණයේ මේ කර්ණය AC ඉරි කෑල්ලයි. මේකේ පුතේ කර්ණය PR. කර්ණයට කර්ණය සමානයිනේ. කර්ණයට කර්ණය අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් ළමයි AC සමානයි PR. දී ඇත. කර්ණය සහ තව එක් පාදයක්. මේකට මෙයා සමානයි. මේ දැක්කනේ? හරිනේ. මේ පාදෙට මේ පාදේ සමානයි. එහෙනම් BC සමානයි QR. ඒකත් පුතේ දී ඇත. හරිද? මෙයාට මෙයා හරි නැත්නම් මෙයාට මෙයා හරි මොකක් හරි කර්ණයට අමතරව තව එක පාදයකට පාදයක් සමාන වුණා නම් හරි. එහෙනම් ළමයි අපිට කෙලින්ම කියන්න පුළුවන් පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එහෙනම් මොකද්ද? ABC ත්‍රිකෝණය අංග සමයි ළමයි. PQR ත්‍රිකෝණය පුතේ මේකේ අවස්ථාවේ නම තමයි කර්ණපා. හරිනේ බලන්නකෝ කර්ණපා. වචනෙම තියෙනනේ කර්ණෙකුයි පාදෙකුයි. හරිනේ. මේක අපිට හැමතිස්සෙම දාන්න පුළුවන්ද? බෑ. හැමතිස්සෙම දාන්න බෑ. කොයි අවස්ථාවල විතරයිද? ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා
පමණයි. හරිනේ? හරි පුතේ. තව විශේෂ දෙයක් තියෙනවා ළමයි මේ අංග සාමයේ පාඩමේ දැනගන්න පුතේ. මේ ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාට පස්සේ ළමයි. ඒ කියන්නේ පුතේ මේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග තියෙනවනේ ළමයි. මම අර මුලින්ම කියලා දුන්නේ. අර කෝකෝප අවස්ථාවට අනුරූප පාදේ කතන්දරේදී මෙන්න මේ අනුරූප අංගත් ළමයි සමාන වෙනවා. හරිද? ඍජුකෝණික ත්‍රිකෝණයක පුතේ අංග සම ත්‍රිකෝණ යුගලයක ළමයි අනුරූප අංගත් සමාන වෙනවා. මම ඔයාලට එක උදාහරණයකින් පෙන්නන්නම් කොහොමද මේ අනුරූප අංග ගන්නෙ සහ කොහොමද මේ අනුරූප අංගවල සමානතාව ලියන්නේ. මොකද ළමයි මේක ඔයාලට ගණන් වලදී හරිම වැදගත් වෙන කතන්දරයක්. ගොඩක් ජ්‍යාමිතිය ගණන් වල පුතේ ඔයාලට සෑහෙන්න උපකාරී වෙනවා. ඔන්න පුතේ මම එහෙනම් ආයෙත් බලනවා ඔයාලට මම මේ අනුරූප අංගවල අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන වේ කතන්දරේ කියලා දෙන්නයි යන්නේ. එතකොට ඔන්න බලා ගන්න එක උදාහරණයක හොඳට ප්‍රමාණවත්. මේ බලන්න දැන් මේ ත්‍රිකෝණ දෙක ළමයි දැන් අපි කොහොනේ අංග තුනක් නේ. එහෙනම් පුතේ ආ බැලුවට පේනවා මේකට මේක තියෙනවා මේකට මේක තියෙනවා මේකට මේක තියෙනවා. එහෙනම් මේකෙ ඉන්නේ පාකෝපා. හැබැයි පාකෝපාවල ළමයි කෝණේ බලන්න ඕනේ අන්තර්ගත කෝණයද කියලා. හරිනේ පුතේ? ගානට මම කවද මේ කෝණ දෙක හැදෙන්න තැන කෝණය තමයි. හරි. හරි. පාද දෙක සෙට් වෙන තැන කෝණය. පාද දෙක සෙට් වෙන තැන කෝණය. එහෙනම් වැඩි ගොඩ. එහෙනම් ළමයි මේ ත්‍රිකෝණය පුතේ මට ලියන්න පුළුවන් කෙලින්ම AC සමානයි PQ. හේතුව දී ඇත. හරිද? ඊළඟට BC සමානයි කාටද? QR. ඒකත් පුතේ හේතුව දී ඇත මම කලින් මේක කරලා තියෙන්නේ. AC B කෝණය සමානයි කාටද? PQR කෝණයට. PQR කෝණයට. ඒකත් පුතේ හේතුව දී ඇත. ඒ හින්දා ඔයාලට ලියන්න පුළුවන් කෙලින්ම මෙන්න මේ ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ළමයි PQR ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව? කෙලින්ම ලියුව හැකි පාකෝපා. පාද දෙකයි කෝණයයි කියන්නේ පුතේ කෙලින්ම පාකෝපානේ. හරිනේ. එතකොට ළමයි දැන් අපි කිව්වා මොකද්ද? දැන් මේකේ පුතේ ත්‍රිකෝණයක ඔක්කොම අංග 6ක් තියෙනවා කිව්වනේ. අංග 6න් පුතේ මෙතෙන්ට ගියා කෙලින්ම අංග 3ක්. හරිද? එතකොට තවත් ඉතුරු වෙනවා නේද මේ ත්‍රිකෝණයේ අංග 3කුයි ළමයි. මේ ත්‍රිකෝණයේ අංග 3කුයි. අන්න පුතේ අන්න දැන් ළමයි අන්න ඒ ඉතුරු වෙන අංග 3ට පුතේ මේකේ ඉතුරු වෙන අංග 3ත් ළමයි සමාන වෙනවා. ඔන්නෝක තමයි ළමයි ගොඩක් ගණන් වල සෑහෙන්න වැදගත් කාරණා. ගොඩක් ගණන් පුතේ ජ්‍යාමිතිය ගණන් වල ඔන්න ඔය කෑල්ලෙන් ගණන් සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාන්න පුළුවන්. හරිද? එතකොට ළමයි අන්න ඒක හොයාගන්න එක තමයි පුතේ දැන් ඔයාලට තියෙන වැඩේ. ඒක හොයාගත්තොත් ඔයා ගොඩ. ඒක ලේසි ළමයි. අංග සම ත්‍රිකෝණ වල පුතේ අපිට ඕනේව සමාන කරන්න බෑ. අනුරූප අංග. මොනවද ළමයි අනුරූප අංග කියන්නේ? අනුරූප අංග කියන්නේ පුතේ සමාන වන අංග වලට ඉදිරියෙන් නැති අංග. ඒතකොට ළමයි ගොඩක් ළමයි පටල ගන්නවා පුතේ සමාන වන අංග වලට ඉදිරියෙන් නැති අංග ගුවා මෙන්න මෙහෙම හිතන්න. දැන් ළමයි සමාන වෙන පාදයක් හිතන්නකො පුතේ. එහෙනම් ඒ පාදයට ඉස්සරහෙන් තියෙන කෝණය තමයි ගන්න ඕනේ. ඒතකොට පාදයකට ඉස්සරහෙන් තියෙන පාදයක් ගන්නෑ. දැන් ළමයි මේ බලන්න දැන් මේකට මේක සමානයි කියලා අපි දැන් ලියලා තියෙන්නේ. දැන් ළමයි දැන් මේකට ඉදිරියෙන් තියෙන කිව්වහම පුතේ මේකට ඉදිරියෙන් තියෙන මේ පාදය ගන්නෑ ළමයි. අනුරූපාංගයට එයාගේ මේක නෙමෙයි ගන්නෙ. පාදවලට ඉස්සරහෙන් තියෙන කෝණ. හොඳට තේරුම් ගන්න. කෝණවලට ඉස්සරහෙන් තියෙන පාද. අන්න එහෙමයි පුතේ අනුරූපාංග ගන්නෙ. හරිද? අන්න එහෙමයි අනුරූපාංග ගන්නෙ. එහෙනම් ළමයි අපි බලමු දැන් අපි මොකද්ද කිව්ව අනුරූපාංග කියන්නේ සමාන වන අංගවලට ඉදිරියෙන් නැති අංග. එතකොට ළමයි බලන්නකෝ මේකේ පුතේ දැන් මෙන්න මේක සමානයි. මේක සමානයිනේ මෙයාට PQ සමානයිනේ AC ට. එතකොට බලන්න ළමයි මෙන්න මෙයාට ඉදිරියෙන් නැති අංගය කවුද? මේ PQ ට පුතේ ඉදිරියෙන් නැති අංගය. මං කියවනේ පාදයක් නම් පුතේ එයාට ඉස්සරහින් තියෙන කෝණය තමයි ගන්න ඕනේ. හොඳේ. මෙයාට ඉස්සරහින් තියෙන කෝණය කියන්නේ මෙයා. හරිද? ළමයි මේ අංගයටම සමාන උනේ මේ අංගය. මෙයාගෙත් පුතේ ගන්න ඕනේ මොකද්ද? එයාට ඉස්සරහින් තියෙන මොකද්ද? කෝණය ළමයි. කෝණය. හරිද? එහෙනම් පුතේ ඔයාලට ලියන්න පුළුවන්. මොකද්ද ඔයාලට ලියන්න පුළුවන් ළමයි? AC සමාන වෙනවා කාටද? මෙන්න මේ sorry AC ට අපි අනුරූපාංගනේ ගන්නෙ. මේකට ඉස්සරහින් තියෙන පුතේ ABC කෝණය. ABC කෝණය සමාන වෙනවා ළමයි PRQ කෝණයට. හරිද? හරි. ඔන්න එක අනුරූපාංගයක් ගත්තා අපි. ඊළඟට ළමයි ඕගොල්ලන්ට පේනවා පුතේ මෙන්න මේ පාදයට මේ පාදය සමානයි. එහෙනම් ළමයි මොකද්ද ගන්න ඕනේ? මෙන්න මේ පාදයට අනුරූපාංගය. අනුරූපාංගය කියන්නේ කවුද ළමයි? ඉස්සරහෙන් තියෙන අංගය. දැන් පුතේ පාදයක් නම් ඉස්සරහෙන් තියෙන කෝණය ගන්න ඕනේ. මේ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය කියන්නේ මෙන්න මේක. මේ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය කියන්නේ පුතේ මේක. හරිනේ? එතකොට ළමයි
අපිට ඒක ලියන්න පුළුවන් කොහොමද පුතේ? මේක ලිව්ව හැකි කවුද? QPR කෝණය. මෙන්න මෙතන තියෙන කෝණය ළමයි සමානයි මෙන්න මෙතන තියෙන කෝණයට. එතකොට ඒක ලිව්ව හැකි වාට BAC කෝණය සමානයි කවුද? QPR කෝණය. QPR කෝණය. හරිනේ? හරි. ඔන්න අංග දෙකක් හරි. තව අංගයක් තියෙනවා ළමයි ඉතුරු වෙලා. කවුද බලමු අපි මේ අංගයත්. කවුද එන්නේ? මේකට අනුරූප අංගය ගත්තා. මේකට අනුරූප අංගය ගත්තා. ඊට පස්සේ මේකට අනුරූප අංගය. ළමයි මෙයාට මෙතන තියෙන කෝණයක්. එහෙනම් පුතේ කෝණයකට අනුරූප අංගය වෙන්නේ හැමතිස්සෙම පාදයක් ඈ. මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදය, මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදයට පුතේ මොකක් වෙනවද? සමාන වෙනවා. අපිට ලියන්න පුළුවන් එහෙනම් AB සමානයි PR. එහෙනම් ළමයි මේ තුන ගත්තේ කොහොමද අපි? මේ තුන ගත්තේ පුතේ ඒගොල්ලෝ දීලා තියෙන දත්ත වලින්. අංග සම කරගත්තා. අංග සම කරගත්තට පස්සේ ළමයි අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ඉතිරි අනුරූප අංගත් සමාන වෙනවා කියලා. ළමයි මේක ලියන්නේ හේතුව තමයි පුතේ අංග සම ත්‍රිකෝණවල මොනවද? අනුරූප අංග. හරිද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග ළමයි. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගත් මක් වෙනවද? සමාන වෙනවා. මේක මාර වැදගත් ළමයි ඔයා ගණන් හදන්න යද්දි. එතකොට පුතේ මම ඊටාව සරලව කෙටියෙන් කළේ පොඩි නිකන් ෂෝට් පොඩ අර නාවගේ මතකේ නිකන් නැවත අලුත් කරනවා වගේ. මම ගණන් හැදුවේ නෑ පුතේ. නිකන් සරලව මේ අවස්ථා හතර ඔයාලට කියලා දුන්නා ලස්සනට මෙහෙමයි ගන්නෙ. අර වේ විශේෂ තැන් මොනවද? ඒවා කියලා දුන්නා. සහ අනුරූපාංග ගන්නෙ කොහොමද කියලා ලස්සනට කියලා දුන්නා. හරිද? මේක ඉතාල වැදගත් පාඩමක්. මේක පුතේ නැවත වීඩියෝ එක දෙතුන් පාරක් බලලා හරි හොඳට තේරුම් ගන්න. මේකේ අත්‍යවශ්‍ය කරලා තියෙන ඔක්කොම කරුණු කාරණා ටික මේකේ දාලා තියෙනවා. මේ ත්‍රිකෝණාංග සාමය පාඩම ඔයා ගොඩ කියන්නේ ළමයි. ඔයාගේ ජ්‍යාමිතිය අනිවාර්යයෙන්ම පුතේ ගොඩ. ජ්‍යාමිතියට සෑහෙන බලපෑමක් කරනවා ළමයි මේ ත්‍රිකෝණාංග සාමය කියන කොටස. හරිද? එහෙනම් පුතේ මේ වගේ වීඩියෝ වලට තවත් බලා ගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. subscribe කළාට පස්සේ ඔයාලට මේ වගේ වීඩියෝ ආගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඔන්නම් අපේ online පන්ති සඳහා සහභාගී වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඒක description එකේ දාලා තියෙනවා. හරි පුතේ. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.